අද ලඝු ශිත ලඝු ගණක පාඩමේ අපි එදා ලඝු ගණක මොකද්ද ලඝු ගණක මොනවද ලඝු ගණක ශිත කියන්නේ මොනවද කියන එක කතා කරලා ලඝු ගණක නීති කතා කරලා අපි ගණන් දෙකක් තුනක් විතර හදාවුවා. ඊට පස්සේ ඔයාලා ගණන් ටිකක් දුන්න හදන්න කියලා. ඒකේ තව ගණන් ටිකක් හදලා අද මේ පාඩම ඉවර වෙනවා. ඊට අමතරව ඔයාලා අමාරුයි කියලා ඒවල තිබ්බ ගණන් ටික ඉස්සෙල්ලාම හදලා ඉවරලා අපි තව වෙනස් ගණන් ටිකකුත් හදමු. හොඳ right. right ඉස්සෙල්ලාම බලමු ඔයාලා කියලා තිබ්බ ප්‍රවේශය ටියුට් එකේ මෙතෙන් ප්‍රවේශය ටියුට් එකේ 6 වෙනි ගානේ ඒ කොටස 5 වෙනි ගානේ ගණන් ටිකයි 7 වෙනි ගානයි හදන්න කියලා මම 6 වෙනි ගානේ A 5 වෙනි ගානේ B 7 වගේ ඒවා හදන්නම්. ඉස්සෙල්ලාම 6 වෙනි ගානේ A මේකේ තියෙනවා දෙවතාවක් දෙක එකතු කිරීම 2x එකතු කිරීම 3 වැඩි කිරීම දෙවතාවක් x දෙක x වෙනි බලය අඩු කිරීම 1 සමානයි බිඳුව. මේක විසඳන්න කියලා කියන්නේ. right මට මේ එක ඉලක්ක මෙහා පැත්තට ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මෙතන තියෙනවා දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 2x එකතු කිරීම 3 වතාවක් දෙකේ x වෙනි බලය අඩු කිරීම 1 සමානයි බිඳුවයි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක තව චුට්ටක් ලියලා වොත් එහෙම මෙහෙම ලියන්න පුළුවන්. 4 වතාවක් දෙකේ x වෙනි බලයේ වර්ගය එකතු කිරීම 3 වතාවක් දෙකේ x වෙනි බලය අඩු කිරීම 1 කියලා ලියන්න පුළුවන්. සමානයි බිඳුව. පුතේ මම දෙකේ x වෙනි බලය සමානයි t යයි ගනිමු. දර්ශක ගන්න නේද? එතකොට 4යි t වර්ගය අඩු කිරීම එකතු කිරීම 3යි t අඩු කිරීම 1 සමානයි බිඳුවයි. සාධක කඩමු බලන්න. t 4 සාධක කොහොමද එන්නේ? 4 වරක් 1 එනවා දෙවරක් 2 එනවා. 4 වරක් 1ෙන් තමයි මේ 3 ඉලක්කම හදාගන්න වෙන්නේ. 4යි 1යි දාගත්තා. ඊට පස්සේ ධන 4 හැදෙන්න ඕනේ. ඍණ 1 හැදෙන්න ඕනේ. එතකොට තමයි. එතකොට t සමානයි 1 බෙදීම 4 හෝ t සමානයි ඍණ 1ක් වෙනවා. එතකොට ඒ කියන්නේ දෙකේ x වෙනි බලය සමානයි 1යට 4 හෝ දෙකේ x වෙනි බලය සමානයි ඍණ 1යි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් දෙකේ x වෙනි බලය සමානයි දෙකේ ඍණ 2 එහෙනම් x සමානයි ඍණ 2යි කියලා. මේක ලියන්න වෙන්නේ කොහොමද? දෙකේ x වෙනි බලය සමානයි ඍණ 1යි. එහෙනම් දැන් පුතේ මෙහෙම දෙයක් තියෙනවා. දෙකේ x වෙනි බලය සමානයි ඍණ 1ක් වුණාම ඇත්තම කතන්දරේ දෙකේ x වෙනි බලයට ඍණ 1 කියලා උත්තරයක් තියෙන්න විදිහක් නැහැ. හේතුව y සමානයි දෙකේ x වෙනි බලය කියලා අපි ප්‍රස්ථාරයක් ඇඳුවොත් එහෙම x වලට ඍණ අනන්තයේ ඉඳන් ධන අනන්තය දක්වා. මේක x කියලා කියන්නේ ඍණ අනන්තයේ ඉඳලා ධන අනන්තය දක්වා අපි ඕනම අගයක්, ඒ කියන්නේ ඕනම තාත්වික සංඛ්‍යාවක් ආදේශ කරපුවාම ඕනම තාත්වික සංඛ්‍යාවක් ආදේශ කරපුවාම අපිට හැම වෙලාවෙම එන්නේ y සඳහා ධන තාත්වික උත්තර විතරයි. හරිද? y සඳහා ධන තාත්වික උත්තර විතරයි එන්නේ. මේක බිඳුව වෙන්නේත් නැහැ. බිඳුව වෙනවා එක නෑ බිඳුව වෙන්නේ නැහැ මම. හරිද? බිඳුවට ආසන්න වුණාට බිඳුව වෙන්නේත් නැහැ.
හරි. ඒකින්ද මෙන්න මේ අවස්ථාව පවතින්නේ නැහැ කියලා තමයි ගණන් ගන්න දෙන්නේ. ඒතර උත්තරේ ගන්න තියෙන්නේ x සමානයි ඍණ 2 පමණයි. right? right. මේක ඔයාලා ලියා ගන්න වෙලාවට මේ කියන්නේ මේ පවතින්නේ නැහැ කියන එකට අදාළව මේ ප්‍රස්තාරය තඳ ගන්න පුතේ. ඒ කියන්නේ y 2යි x වෙනි බලයට හැම වෙලාවෙම තියෙන්නේ මේ මෙතන ඉඳලා මෙතන මේ මෙන්න මේ අක්ෂය දිගේ උඩට තියෙන ඉලක්කම් ටික විතරයි. මේ පල්ලෙහාට ඉලක්කම් නැහැ නේ, ඍණ ඉලක්කම් නැහැ. මේ හැම වෙලාවෙම මේ දැන් මම මේ ඕනම x අගයකට හැම වෙලාවෙම y පැත්තේ ධන අගයන් විතරයි තියෙන්නේ. ඍණ පැත්තේ අගයන් නැහැ. ඒතකොට දැන් මෙන්න මේ වගේ ඍණ එකක් ගන්න විදිහක් නැහැ. ඒකින් තමයි ඒකට නොපවතී කියලා කියන්නේ. right? ඊළඟ ගාන පස්වෙනි ගානේ b 4යි ලඝු x එකතු කිරීම 2යි ලඝු 9 සමානයි 3යි ලඝු 24 අඩු කිරීම ලඝු 54. මට මතක ඉතින් මේ ගාන මම හැදුවා වගේ මේ ගාන හැදුවා නේද? පස්වෙනි ගානේ A කොටස 5යි ලඝු x අඩු කිරීම ලඝු 729 සමානයි 6යි ලඝු 2 එකතු කිරීම ලඝු x. මේක ලියන්න පුළුවන් 5යි ලඝු x අඩු කිරීම ලඝු 729 කියන එක නා තුනේ පාදයෙන් ලියන්න පුළුවන් 3 මට මතක විදිහට තුනේ පස්වෙනි බලය නේද? හයවෙනි බලය. තුනේ හයවෙනි බලය සමානයි 6යි ලඝු 2 එකතු කිරීම ලඝු x. මේ ලඝු x පදේ මම අනිත් පැත්තට ගන්නවා, මේ අනිත් මෙහාට දා ගන්නවා. එතකොට 5යි ලඝු x අඩු කිරීම ලඝු x සමානයි 6යි ලඝු 2 අඩු කිරීම 6යි ලඝු 3 කියලා ලියන්න පුළුවන්. මෙයාගේ පොදු සාධකයක් විදිහට 6 තියෙනවා. ඒක එළියට ගන්න පුළුවන්. මෙතන 4යි ලඝු x සමානයි 6 වතාවක් ලඝු 2 අඩු කිරීම ලඝු 3 කියලා ගන්න පුළුවන්. හරි. දෙපැත්තම මම දෙකෙන් බෙදාවොත් එහෙම මේකේ මේ දෙකට මේ දෙක 4 කැපිලා 2යි, මෙයාට මෙයා කැපුණාම 3යි. එතකොට 2යි ලඝු x සමානයි 3යි ලඝු 2 බෙදීම 3යි කියලා ලියන්න පුළුවන්. මොකද පාද සමාන හින්දා බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේක ලියන්න පුළුවන් ලඝු x වර්ගය සමානයි ලඝු 2 බෙදීම 3 තුන්වෙනි බලය කියලා. එහෙනම් x වර්ගය කියන එක කෙනා ලියන්න පුළුවන් 2 තුන්වෙනි බලය කියන්නේ 8යි, 3 තුන්වෙනි බලය කියලා කියන්නේ 27යි. හරි. එතකොට x කියන එක කෙනා ලියන්න පුළුවන්. එම නිසා x සමානයි 2 බෙදීම 3යි මූල 2 බෙදීම 3යි කියලා. නැත්නම් ඔයාලා මෙහෙම ලිව්වත් කමක් නැහැ. x සමානයි 8 බෙදීම 27 වර්ගමූලය කියලා ලිව්වත් කමක්. මේ උත්තරේ ගත්ත විදිහ චූට්ටක් කියලා ඉන්නම්. x සමානයි 2 බෙදීම 3 ඝණයනේ තියෙන්නේ.
ගණයනේ තියෙන්නේ ඒකේ වර්ගමූලයනේ. ඒකේ භාග්‍ය බලයනේ ගන්න තියෙන්නේ. හරි. ඒක ඒතකොට මං කරේ මෙහෙම දෙයක්. මම මේක ලියාගත්ත මේ විදිහට දෙකේ වර්ගය වතාවක් 2 බෙදීම 3 වර්ගය වතාවක් 2 කියලා ඊට පස්සේ ඒකේ භාග්‍ය බලය කියලා. ඊට පස්සේ මේකේ භාග්‍ය බලය වෙන වෙනම දාගත්තාම 2 වතාවක් මූල 2 බෙදීම 3 වතාවක් මූල 3 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ විදිහට උත්තරේ ගත්තේ. මෙහෙම ලිව්වත් කරද්දක් නෑ. ඊට පස්සේ 7 වෙනි ගාන කියනවා 10 පාදයෙන් තියෙන ඒකින්ද LG වලින් ලියන්න LG 2 එකතු කිරීම 16ක් LG 16 බෙදීම 15 එකතු කිරීම 12ක් LG 25 බෙදීම 24 එකතු කිරීම 7ක් LG 81 බෙදීම 80 සමානයි 1 බව පෙන්වන්න කියලා තියෙනවා. බව පෙන්වීමක් හින්දා මම මේකට මේ පැත්තට left hand side මේ පැත්තට right hand side කියලා දාගන්නවා. ඉස්සෙල්ලාම left hand side වලින් තමයි ගාන හදන්න පටන් ගන්න. මොකද කෑලි ගොඩක් තියෙන පැත්තකින් පටන් ගත්තොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. LG 2 එකතු කිරීම 16ක් LG 16 බෙදීම 15 12ක් LG 25 බෙදීම 24 7ක් LG 81 බෙදීම 80 සමානයි මම ඉස්සෙල්ලාම වම් පැත්ත ලියාගත්තා. දැන් තමයි ඒක සුළු කරන්න පටන් ගන්නෙ. මේක ලියන මේ විදිහට LG 2 එකතු කිරීම 16යි LG මේක මම ලියා ගන්න පුතේ මේ විදිහට 2 4 වෙනි බලයේ බෙදීම 15 කියන එක න 3 වරක් 5 කියලා. හරිද? ඊට පස්සේ මෙයාව ලියා ගන්න 12යි LG පහේ වර්ගය බෙදීම මූලික දේවල් වලින් ලිව්වොත් එහෙනම් මේක ලියන්න පුළුවන් නේද? 2 වර්ගය 4යි 4 වරක් 8 වරක් 3 නේ. 2 3 වෙනි බලය. 2 3 වෙනි බලයේ වතාවක් 3 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව ලියන්න පුළුවන් 7 වතාවක් LG 81 ලියන්න පුළුවන් 3 4 වෙනි බලය. 80 ලියන්න පුළුවන් 16 වරක් 5. ඒ කියන්නේ 2 4 වෙනි බලයේ වතාවක් 5 කියලා. right ඊට පස්සේ ඔය බෙදීමේ තියෙන ලකුණු ටික මේ විදිහට ලියන්න පුළුවන්. ඔයාලට ඒක තේරෙනවද කියලා කියන්න. එකතු කිරීම 16 කියන එක්කෙනා මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. 4 වතාවක් LG 2 අඩු කිරීම LG 3 අඩු කිරීම LG 5 එකතු කිරීම 12 වතාවක් LG 12 වතාවක් LG 5යි sorry 2යි LG 2යි LG 5 අඩු කිරීම 3යි LG 2 අඩු කිරීම LG 3 ඊට පස්සේ 7 කොටස ලියන්න පුළුවන් 7 වතාවක් 4යි LG 3 අඩු කිරීම 4යි LG 2 අඩු කිරීම LG 5 හරිද මේක අර පොඩි කාලේ තියෙන ලඝු නීතිම තමයි දැන් මේ බෙදීමක් තියෙනකොට අඩු කිරීමක් කියලා ලියන්න පුළුවන් වැඩි කිරීම තියෙනවා එකතු කිරීම විදිහට ලියන්න පුළුවන් ඊට පස්සේ බල තියෙනවා ඉස්සරහට අරන් ලියන්න පුළුවන්
මම මොකද කරේ ඒ ප්‍රකාශනයේ මේ දිග ප්‍රකාශනයේ LG2 LG3 LG5 කියන කොටස්නේ තියෙන්නේ මම LG2 කියන එක්කෙන පොදු සාධකයක් විදිහට එළියට ඒ කියන්නේ LG2 තියෙන හැම තැනකින්ම ඒ කට්ටියගේ සංගුණක ටික වෙනම ලියාගත්තා මේ තියෙන එක ඉස්සෙල්ලාම LG2 මෙතෙන්දි හම්බ වෙනවා මෙතෙන්දි හම්බ වෙනවා ඒක තමයි මේ LG2 හම්බෙච්ච තැන එකයි මෙන්න මේක ඇතුලේ LG2 හම්බෙන්නේ 16 වරක් 4 විදිහට මෙතෙන් ඊට පස්සේ මෙතෙන්දි හම්බ වෙනවා LG2 හම්බ වෙන්නේ මෙන්න මෙතන එතකොට 12 වරක් 3 තමයි එතන සාධකය වෙන්නේ සංගුණකය වෙන්නේ ඊට පස්සේ මෙතන LG2 හම්බ වෙන පුතේ 7 වරක් 4ෙන් එතකොට මෙතෙන් එතකොට කොටස් 4ක් හම්බ වෙනවා LG2 කොටස් LG3 සහ LG5 කියන ඒවා හම්බෙන්නේ මේවා ඇතුලෙන් විතරයි ඒකින්ද 3 3 තමයි තියෙන්නේ බලන්නකෝ LG3 කට්ටිය තියෙන්නේ 16ක් තියෙනවා ඍණ 16ක් තියෙනවා මෙතන තියෙනවා 12 LG3 ඒවා ඔව් ඍණ 12ක් තියෙනවා මෙතේ ඍණ ලකුණ 12ක් ඍණ 12ක් මෙතන ගත්තොත් එහෙම ධන 4 වරක් 7 4 4 ලඝු 5 ගත්තොත් එහෙම මෙතන ලඝු 5 තියෙන්නේ තේ ඍණ 16 මෙතන තියෙන 12 වරක් 2 ඊට පස්සේ මෙතන තියෙනවා ඍණ 7ක් විදියට ධන මෙතන ඍණ right හොඳ ගානක් ඈ දැන් මේක සුළු කරන්න LG2 එක එකතු කිරීම 16 වරක් 4 64යි 12 වරක් 3 කියලා කියන්නේ 36යි නේ 36යි ඊට පස්සේ 28යි පස්සේ මෙතන එනවා LG3 මෙතන සුළු කරපුවාම ඍණ 28යි මේක ධන 28යි කියලා එන්නේ ඊට පස්සේ මෙතන සුළු කරපුවාම LG5 ඍණ 16යි ඍණ 16 ඍණ 7යි කියලා කියන්නේ 4යි ඒතර ඍණ 23යි නේද ඍණ 23යි ධන 24ක් වෙනවා right මේකේ කැපෙන ටික මම පෙන්නන්නම් පැහැදිලිව මෙතන මේ 28ට මේ 28 කැපිලා ගිහලා මේ කොටස බිඳුවක් වෙනවා ඊට පස්සේ මෙතන 36යි 28යි එකතු කරපුවාම ඒත් 64ක් එන්නේ ඒ 64ට මේ 64 කැපිලා ගිහලා මෙතන බිඳුවක් වෙනවා මෙතන එකක් ඉතුරු වෙනවා හරිද මෙතනත් එකක් ඉතුරු වෙනවා මෙතනිනුත් එකක් ඉතුරු වෙනවා එතකොට ඉතුරු වෙන කට්ටිය තමයි මේ කට්ටිය LG2 ඒවා එකක් ඉතුරු වෙනවා එකතු කිරීම LG5ක් ඉතුරු වෙනවා ඒ කියන්නේ දැන් මේ පාද සමාන හින්දා ලියන්න පුළුවන් මේ විදිහට LG 10යි කියලා. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙනම් මේකේ ලඝු 10 පාදයට 10නේ තියෙන්නේ. ලඝු 10 පාදයට 10 කියලා කියන්නේ එකයි. මේක සර්ව සමයි right hand side. ඒකින්ද මම ලියන්න පුළුවන් left hand side සර්ව සමයි right hand side කියලා. හරි අපි දැන් බලමු ඔයාලට දීපු ශිත ටියුට් එකේ තියෙන ලොග් ගණක ශිත ගණන් ටික. ඒකේ ඔයාලට දුන්නා ඔව් මේ 52 වෙනි ගානේ ගණන් ටික 53 54 55 56 කියලා ඔය සෙට් එක මේක ඔයාලා අමාරුයි කිව්වා 57 වෙනි ගාන ඊට පස්සේ 58 ඊට පස්සේ 62 right ඉස්සෙල්ලාම ඔයාලට මම 58 කියලා දෙන්නම් පනස් 8 වෙනි ගාන 1යි 2යි කියලා කොටස් දෙකක් තියෙනවා x වර්ගය එකතු කිරීම y වර්ගය සමානයි 11යි xy කියලා දීලා තියෙනවා නම් බව පෙන්වන්න තියෙන්නේ මෙහෙම ln x අඩු කිරීම y බෙදීම 3 සමානයි
ln x එකතු කිරීම ln y බෙදීම 2 බව. ඕක තමයි පෙන්වන්න තියෙන්නේ. right හරි මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දීලා තියෙන ගාන මම පාවිච්චි කරලා මම මේක පළවෙනි ක්‍රමය කියලා දාලා හදන්න. ක්‍රමය ln මම මෙයාට 1 කියලා කොකටද දැනටමත් දාගන්න 1 ln x අඩු කිරීම y බෙදීම 3 සමානයි ln x එකතු කිරීම ln y බෙදීම 2 නේ. බවනේ පෙන්වන්න තියෙන්නේ. මම මේකට left hand side right hand side කියලා දාලා මම right hand side වලින් ගාන හදන්න පටන් ගන්නවා මේ විදිහට. ln x එකතු කිරීම ln y බෙදීම 2. එහෙනම් මට මේක ලියන්න පුළුවන් ln මෙහෙම ලියනවා භාගය වතාවක් ln x වතාවක් y කියලා. තව චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් මේ භාගය කියන එක්කෙනා දැන් සංගුණ ගන්න තියෙන්නේ ඒක ඇතුළට දාලා ලියන්න පුළුවන් ln xy ගේ වර්ගමූලය. හරි. එතකොට ln ගේ xy ගේ වර්ගමූලය කියන එක්කෙනා ඔහොම ලියන්න පුළුවන් නම් මට පුළුවන් මෙතන ආදේශයක් දාන්න ln එකෙන් මේ වර්ගමූලය ඇතුළට දාන්න පුළුවන් ආදේශයක් වර්ගමූලය ඇතුළට ආදේශයක් දාන්න පුළුවන් කොහොමද x වර්ගය ධන y වර්ගය බෙදීම 11 කියලා. හරි ඊට පස්සේ තව චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් මේ විදිහට ln x වර්ගය මේකේ x වර්ගය ධන y වර්ගය කියන එක නේ අපිට මම මේ විදිහට ලියා ගන්න try එකක් දෙන්නම්. x ඍණ y x ඍණ y ගේ පූර්ණ වර්ගය අඩු කිරීම දෙකක් xy එක. මේ විදිහට ගියොත් එහෙනම් වැඩේ කචල් වෙනවා. පොඩේ
හරි මම කරේ මෙහෙම දෙයක් මෙතන මේ භාග්‍ය බලය තියෙන එකේ වර්ගමූල හැදෙන හින්දා මම ඉස්සෙල්ලාම මේ භාග්‍ය බලය මේ sorry බෙදීම දෙක කියන එක්කෙනා භාග්‍ය බලය නෙමෙයි මේක බෙදීම දෙක කියන එක්කෙනා හරස් ගුණය මේ පැත්තට ගත්තා ඊට පස්සේ දැන් දෙවතාවක් ln x අඩු කිරීම y බෙදීම 3 සමානයි ln x ධන ln y වේ කියලා දාලා දැන් වම් පැත්ත අරගෙන වම් පැත්ත සුළු කරනවා අර පැත්තෙන් හදාගෙන ගියොත් එහෙම ඔයාලට ටික වාතයක් වෙනවා මොකද ඒක නිර්මාණය කරන කොටසක් තියෙන හින්දා right දැන් මම මොකද කරේ left hand side ගත්තා දෙවතාවක් ln x ඍණ y බෙදීම 3 ඒකේ මේ දෙකේ ඉලක්කම ගත්ත ඇතුළට බලයක් විදිහට x ඍණ y බෙදීම 3 සම්පූර්ණකයේ වර්ගය ඊට පස්සේ ඒ වර්ගය කියන එක්කෙනාගෙන් උඩයි යටයි දෙකම සුළු කරපුවාම උඩ එනවා x වර්ගය අඩු කිරීම දෙකක් xy ධන y වර්ගය බෙදීම 9 x වර්ගය ධන y වර්ගය කියන එක්කෙනාට පුතේ මම එකෙන් ආදේශයක් දානවා 11xy හින්දා 11xy අඩු කිරීම දෙකක් xy බෙදීම 9 ඒ කියන්නේ 9ක් xy බෙදීම 9 මේ 9 ඉලක්කම 9 ඉලක්කම කැපුණා ln xy ගුණිතයක් හින්දා එකතු කිරීමක් දාලා ලියන්න පුළුවන් ln x එකතු කිරීම ln y කියන්නේ මෙන්න මේ පැත්ත එනවා ඒක right hand side වලට සමානයි දෙවෙනි ඊළඟ ක්‍රමය තමයි දෙවෙනි ක්‍රමය මේ දීලා තියෙනවානේ x වර්ගය ධන y වර්ගය සමාන 11xy කියලා. හරි මේක දීලා තියෙනවානේ. නිසා මට මේක ලියන්න පුළුවන් මේ විදිහට. x වර්ගය x ඍණ y ගේ පූර්ණ වර්ගය එකතු කිරීම දෙකක් xy සමානයි 11ක් xy කියලා. හරිද මෙන්න මේ කොටස මට ලියන්න පුළුවන් මේ විදිහට. හරිද කොහොමද ලිව්වේ x ඍණ y ගේ පූර්ණ වර්ගය. එතකොට x වර්ගය ධන y වර්ගය කියන කොටස එනවා. අමතර වෙනවා ඍණ දෙකක් xy කියලා එක කොටස. ඒ ඍණ දෙකයි xy කියන එක කෙනා නැති කරන්න මම ධන දෙකයි xy කියලා කැලලක් එකතු කරනවා. හරිද? එතකොට මෙන්න මේ මුළු කොටසෙන්ම ආයෙත් නිරූපණය වෙන්නේ මේ කැලලම තමයි. පැහැදිලිද? ඔය පොඩි නිර්මාණ කොටසක් ඈ. ඊට පස්සේ x ඍණ y ගේ වර්ගය සමානයි මේ 2xy එහා පැත්තට ගත්තාම 9xy වෙනවා 9 ඉලක්කම අනිත් පැත්තට ගත්තාම x ඍණ y ගේ වර්ගය බෙදීම 3 වර්ගය සමානයි xy කියලා එනවා ඊට පස්සේ දෙපැත්තෙන් ලියන්න පුළුවන් x ඍණ y බෙදීම 3 පූර්ණ වර්ගය සමානයි xy එහෙනම් x අඩු කිරීම y බෙදීම 3 සමානයි xy ගේ භාග බලය. හරිද? ඊට පස්සේ මම දෙපැත්තට එම නිසා දෙපැත්තටම ln x බෙදී x අඩු කිරීම y බෙදීම 3 සමානයි ln xy වල භාග බලය. එහෙනම් ln x අඩු කිරීම y බෙදීම 3 සමානයි භාගය වතාවක් ln x y තව චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් ln x අඩු කිරීම y බෙදීම 3 සමානයි ln x එකතු කිරීම ln y බෙදීම 2යි කියලා. ඒ කියන්නේ බව පෙන්වන එකේදී මම කරේ දී ඇති ප්‍රකාශනය පාවිච්චි කරලා ඒ ප්‍රකාශනය සුළු කරගෙන ඒ අදාළ එක්කෙන එනවයි කියලා පෙන්වුවා. හරිද? පළවෙනි ක්‍රමය කරේ බව පෙන්වන්න තියෙන කොටස අරගෙන බව පෙන්වන එකත් තව චුට්ටක් සුළු කරලා බව පෙන්වීම අපිට ලේසි වෙන්න හදාගෙන ඒක එක පැත්තක් අරගෙන දිගටම සුළු කරගෙන ගිහලා අනිත් පැත්ත එනවයි කියලා පෙන්වුවා. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මම කරේ දී ඇති ප්‍රකාශනය. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලාම කියනවනේ මෙන්න මේ ප්‍රකාශනයේ සත්‍යයි කියලා. ඒක අරගෙන මෙන්න මේක හදාගන්න. ඒ කියන්නේ මේ අපිට බව පෙන්වන්න ඕනේ කරන කොටස් හදාගන්න පුළුවන් වෙන විදිහට නිර්මාණය කරගෙන සුළු කරගෙන යනවා. හොඳද? මේ 58 වෙනි ගානෙම දෙවෙනි කොටස තියෙනවා ගානක් තියෙනවා කොහොමද x වර්ගය ධන y වර්ගය සමානයි z වර්ගයලු now බව පෙන්වීමක් තියෙන එකෙත් එක යට ලඝු
y එකතු කිරීම z පාදයට x එකතු කිරීම එක යට ලඝු මම හිතන්නේ ඒක නම් ලිසි කොටසක් වගේ z අඩු කිරීම y x සමානයි 2 බව. හරිද? මේකත් ක්‍රම දෙකටම හදන්න try එකක් දෙමු. පළවෙනි ක්‍රමය පළවෙනි ක්‍රමය එක යට ලඝු y එකතු කිරීම x y එකතු කිරීම z x එකතු කිරීම එක යට ලඝු z අඩු කිරීම y වල x සමානයි 2 බව. එතකොට මේක මේ පැත්ත left hand side දාගමු මේක right hand side දාගමු. left hand side වලින් පටන් ගමු. එක යට ලඝු y එකතු කිරීම z පාදයට x එකතු කිරීම එක යට ලඝු z අඩු කිරීම y පාදයට x සමානයි මේක ලියන්න පුළුවන් පාද මාරු කරලා ලඝු x පාදයට y එකතු කිරීම z එකතු කිරීම ලඝු x පාදයට z අඩු කිරීම y right එහෙනම් ඒක ලියන්න පුළුවන් ලඝු x පාදයට z අඩු කිරීම y වතාවක් z එකතු කිරීම y කියලා නේ. මේ දෙන්න පාද සමානින්ද දර්ශ මේ බල ගුණ මේ අගයන් ගුණ කරලා ලියන්න පුළුවන්. ලියන්න පුළුවන් ලඝු x පාදයට z වර්ගය අඩු කිරීම y වර්ගය කියලා. ඒකට එකෙන් ලියන්න පුළුවන්. එකෙන් කියන්නේ මේකේ නම් මේක තමයි එක කියලා ගන්නන්නේ. එකෙන් ලියන්න පුළුවන් z අඩු කිරීම y වර්ගය කියලා කියන්නේ ලඝු x පාදයට x වර්ගය. එහෙනම් ඕක දෙකේ ඉලක්කම එළියට අරගෙන ලඝු x පාදයට x කියලා ලියන්න පුළුවන්. එහෙනම් උත්තරේ 2යි. දෙවරක් 1 2යි. දෙවෙනි ක්‍රමය දීලා තියෙන කෙනා පාවිච්චි කරවුවොත් පුතේ මෙතන වර්ග දෙක අතරේ හැදෙනවා කියලා මෙතන පේන හින්දා මම මොකද කරන්නේ එකෙන් කියන්නේ x වර්ගය ධන y වර්ගය සමානයි z වර්ගය කියන එක්කෙනාගේ x වර්ගය සමානයි z වර්ගය අඩු කිරීම y වර්ගය කියලා දාගත්තා. x වර්ගය සමානයි z අඩු කිරීම y z එකතු කිරීම y වෙනවා. එතකොට මේකට ලඝු දානවා ලඝු x පාදයේම දාමුනේ x පාදයට x වර්ගය සමානයි ලඝු x පාදයට z අඩු කිරීම y z එකතු කිරීම y කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ 2 ලඝු x පාදයට x සමානයි ලඝු x පාදයට z අඩු කිරීම y එකතු කිරීම ලඝු x පාදයට z එකතු කිරීම y මෙතන ලියන්න පුළුවන් 2 සමානයි 1 යට ලඝු z අඩු කිරීම y වලට x එකතු කිරීම 1 යට ලඝු z එකතු කිරීම y වලට x කියලා. right බව පෙන්නන එක පාවිච්චි කරලා ගන්න left hand side දාලා right hand side එනවා කියලා පෙන්නවුවා. දෙවෙනි ක්‍රමේ දීලා තියෙන එක්කෙනා පාවිච්චි කරලා ගන්න හැදුවා. පනස් 7 වෙනි ගාන මේක කියනවා පුතේ ලඝු 2 පාදයට x එකතු කිරීම ලඝු 4 පාදයට x එකතු කිරීම ලඝු 16 පාදයට x සමානයි 21 බෙදීම 4 x සඳහා විසඳන්න කියලා තියෙන x හොයන්න කියලා තියෙන අතරම. හරිද? බව පෙන්වීමක් කියන්නේ මේ x හොයන්න කියලා තියෙන. මම මොකද කරන්නේ මේක ලියා ගන්න මේ විදිහට 1 යට ලඝු x පාදයට 2 එකතු කිරීම 1 යට ලඝු x පාදයට 4 එකතු කිරීම 1 යට ලඝු 16 x පාදයට 16 කියලා සමානයි 21 බෙදීම 4යි. ඊට පස්සේ මේකේ දෙකේ ඉලක්කම මේකේ ඒ විදිහටම තියා ගන්නවා 1 යට ලඝු x පාදයට 2 එකතු කිරීම මේක ලියා ගන්න පුතේ
ලඝු x පාදයට දෙකේ වර්ගය එහෙනම් දෙකේ දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් ලඝු x පාදයට දෙකේ හතරවෙනි බලය කියලා. ඒ කියන්නේ 4 ඉස්සරහට අරන් ලියන්න පුළුවන් 21 බෙදීම 4යි කියලා. ඊට පස්සේ මේකේ ආයෙත් මම කන පිට හරලා උඩට ගන්නවා ලඝු කොටස් ටික. ලඝු දෙකේ පාදයට x එකතු කිරීම භාගයේ වතාවක් ලඝු දෙකේ පාදයට x එකතු කිරීම එකයට 4 වතාවක් ලඝු දෙකේ පාදයට x සමානයි 21 බෙදීම 4යි. පොදු සාධකයක් තියෙනවා ලඝු දෙකේ පාදයට x. එතකොට 1 එකතු කිරීම භාගය එකතු කිරීම එකයට 4 සමානයි 21 බෙදීම 4යි. සුදු කරගෙන යන්න. ලඝු දෙකේ පාදයට x මෙතන සුළු වෙනවා 4යි 2යි 1යි බෙදීම 4යි සමානයි 21 බෙදීම 4. ඔයාලට පේනවද මේක සුළු කරපුවාම 4ට 4 කැපිලා යනවා. මෙතන 7 හැදෙන්නේ 4ක් 1යි 4ක් 3යි කියලා කැපිලා යනවා. එතකොට සුළු කරපුවාම එනවා ලඝු දෙකේ පාදයට x සමානයි 3යි කියලා. එහෙනම් දෙකේ තුන්වෙනි බලය සමානයි x. එහෙනම් x සමානයි 8යි. මතක තියාගන්න බා පෙන්නන්න තියෙනකොට මොකද කරේ අපි එක පැත්තක් සුළු කරගෙන ඉවරලා අනිත් පැත්ත එනවයි කියලා ඔප්පු කරා. විසඳන්න තියෙනකොට ගාන එහෙම නෙමෙයි විසඳන්න තියෙන ගණන් අපි සුළු කරගෙනමයි යන්නේ පල්ලෙහාට සමාන ලකුණේ දෙපැත්තම සුළු කරගෙන තමයි යන්නේ පල්ලෙහාට. දැන් මේකේ සමාන ලකුණේ දකුණු අත පැත්ත නම් සුළු කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ වුණාට අපි හැම වෙලාවෙම අර සමීකරණයම සම්පූර්ණයෙන් ලියනවා. right? ඊට පස්සේ මේ ගානේ තියෙනවා ලඝු 1යට 5 පාදයට 4x ධන 6 බෙදීම 6 සමානයි බිංදුව විසඳන්න. ඒකේ තේරුම් ගන්න ඕන දේ තමයි උත්තරේ විදිහට ලඝු වල උත්තරේ බිංදුව විදිහට ආවොත් ඒ කියන්නේ තනි ලඝු අගයක උත්තරේ බිංදුව කියලා ආවොත් එහෙම ඒකේ තේරුම තමයි පුතේ මෙහෙම. බලයක් හරි මොනවා හරි දර්ශකයක උත්තරේ බිංදුව එන්න නම් අනිවාර්යයෙන්ම එහෙනම් එයා බිංදුවේ මොනවා හරි ගුණාකාරයක් වෙන්න ඕනේ. හරිද මේ වගේ එක්කෙනෙකුට ලඝු දැම්මොත් එහෙම ලඝු x පාදයට බිංදුව සමානයි බිංදුවයි කියලා දාන්න පුළුවන්. නැතුව කවදාකවත් මෙතන මොනවා හරි ඉලක්කමක් තිබිලා ඒ ඉලක්කමේ මොන බලය ගත්තත් බිංදුව වෙන්නේ නැහැ. හොඳද? මොන හරි ඉලක්කමක් තිබිලා දැන් අපි තුමු y කියලා වගේ ඉලක්කමක් තිබිලා ඒකේ x වෙනි බලය ගත්තයි කියලා ජීවිතේට බිංදුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ y අසමානයි බිංදුවයි නම් y කියන එක නා බිංදුව වෙන්නේ නැත්තම් ඒකේ උත්තරේ කවදාකවත් බිංදුව වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ බිංදුවට ආසන්න වුණත් බිංදුව වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ බිංදුවේම මොකක් හරි බලයක් තමයි උත්තරේ බිංදුව විදිහට එන්නේ. ඒතකොට ඒකට ලඝු දැම්මා ලඝු x පාදයට බිංදුව සමානයි බිංදුවයි. එහෙනම් මේකෙදි කියන්න තියෙන්නේ කියන්න වෙන්නේ එහෙනම් එම නිසා 4x එකතු කිරීම 6 බෙදීම 6 සමානයි බිංදුව විය යුතුයි. එහෙනම් 4x එකතු කිරීම 6 සමානයි බිංදුවක් වෙන්න ඕනේ. එහෙනම් 4x සමානයි ඍණ 6ක් වෙන්න ඕනේ. එහෙනම් x සමානයි ඍණ 3 බෙදීම 2ක් වෙන්න ඕනේ. ඒකේ අර ඇත්තටම මේක අර මේ කොටස නම් විසඳන පාර්ට් එකේදී මේ කැලේ එච්චර අමාරු නෑ. ඒ වුණත් ඔයාලා තේරුම් ගන්න ඕනේ කොට කැලේ තමයි ලඝු වල තනි ලඝු වගේක උත්තරේ බිංදුවක් වෙනවා නම් එහෙනම් ඒ ලඝු වගේ අගයේ විදිහට තියෙන බිංදුවක්. මෙන්න මේ අතුරු කොටසේ තියෙන එහෙනම් බිංදුව. sorry පඩින්න නෑ කොහොමද කිව්වද ඒ ගානේ මෙතන මේ ඉලක්කමක් එන්න ඕන ළමයි මෙතන වැඩක් තියෙනවා. ඒ දන්නවද 1යට 5 බිංදුවෙනි බලය
නෑ නෑ හරි හදන්න පුළුවන්. ඒ මං කියපු එකේ වැරද්දක් තියෙන්නේ. ලඝු 1 යට 5 4x ධන 6 බෙදීම 6 සමානයි 0 කියලා දුන්නේ. මම අර කිව්ව කතාවේ වැරද්දක් නැහැ. එක්සල් බිඳුවෙන් බලය y සමානයි 0ක් වෙනවා. ඒක මෙතන බිඳුව තිබ්බොත් විතරයි උත්තරේට බිඳුව ගන්න වෙන්නේ. එහෙනම් ලඝු බිඳුවේ පාදයට බිඳුව සමානයි x කියලා ලියන්න බල ඒක එහෙම ලියන්න බැහැ. හරි මෙතන මෙන්න මේ වගේ කතන්දරයක් තියෙන්නේ. මම මේක දර්ශක ආකාරයෙන් ලිව්වොත් එහෙම 1 බෙදීම 5 බිඳුවෙනි බලය සමානයි 4x ධන 6 බෙදීම 6 කියලා ලියන්න පුළුවන්. එතකොට මේක 1 සමානයි 4x ධන 6 බෙදීම 6 6යි සමානයි 4x ධන 6 4x සමානයි බිඳුවයි x සමානයි බිඳුවයි. හරිද? රයිට් මේ ගාන ආයෙ චූට්ටක් කියන්න මේක කරේ පුතේ දර්ශක වලට සුළු කරලා දර්ශක වලට සුළු කරලා තමයි ගාන හැදුවේ. ඒතකොට මේ බිඳුවක් එන්නේ බිඳුවක් ආව නම් එහෙනම් මම ඒක දර්ශක වලට ගත්තාම 1 බෙදීම 5 බිඳුවෙනි බලය සමානයි 4x ධන 6 බෙදීම 6. ඒතකොට 1යි ඒක හරස් ගුණිතය කරපුවාම 6යි 6 එහා පැත්තට ගියාම බිඳුවයි x සමානයි 0. right 55 වෙනි ගාන 55 වෙනි ගානේ පුතේ තියෙන්නේ ලඝු 10 පාදයට 2 මේ 55 ලඝු 10 පාදයට 2 වතාවක් ලඝු 4 පාදයට 125 එකතු කිරීම 1 සමානයි 1 බව පෙන්වන්නේ කියලා. එතන ගානේ වැරද්දක් තියෙනවා. මෙතන 125 නෙවෙයි 25 කියලා හදාගන්න. මෙතන 25 කියලා හදාගන්න 125 නෙවෙයි 25. එතකොට ලඝු 10 පාදයට 2 වතාවක් ලඝු 4 පාදයට 25 එකතු කිරීම 1 සමානයි 1 බව පෙන්වන්න ඇති. පොඩ්ඩක් try කරන්න බලන්න ඒ ගාන. මේ ගානේ මේ හදන්න ක්‍රම කීපයක් ඇති. මම මොකද කරේ මෙතන එක කියන එක්කෙනා 4 පාදයට 4 කියලා ලියලා ඉවරලා පාද සමාන කරලා එකතුවන්නේ තියෙන්නේ වැඩි කිරීමක් විදිහට 100 කියලා දාගත්තා. 100 කියන එක්කෙනා 10 වර්ගයනේ 10 වර්ගයෙන් හින්දා දෙකේ ඉලක්කම ඉස්සරහට අරගෙන ලඝු 4 පාදයට 10 කියලා ලිව්වා. හරිද? මේ එක කියන එක්කෙනා මොකද කරේ 4 පාදයට 4 කියලා ලියාගත්තා. ඊට පස්සේ පාද සමාන හින්දා ගුණ කරා. ඊට පස්සේ 100 කියන්නේ 10 වර්ගයනේ. ඒකල දෙකේ බලය ඉස්සරහට අරගෙන ලඝු 4 පාදයට 10 කියලා ලියුවා. ඊට පස්සේ දෙකේ ඉස්සරහටම තියාගෙන ලඝු 10 පාදයට 2 වතාවක් ලඝු 10 පාදයට 4 කියලා ලියලා ඒ හතරත් දෙකේ බලයක් විතර ලියන්න පුළුවන් දෙකේ වර්ගය. ඒ වර්ගය ඊට පස්සේ ඉස්සරහට ගත්තා. ඒ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම කපුණා ලඝු 10 පාදයට 2 හැදුනේ 10 පාදයට 2. 10 පාදයට 2 10 පාදයට 2 කපුණා 2ට 2 කපුණා 1යි.